සුව වේවා සුව බෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. අද පෙබරවාරි මාසේ 14 වෙනිදා ආදරය ගැන බොහෝ දේවල් කියයි කියවෙයි ලියයි ලියවෙයි. ආදරය ඔබ දකින ඔබට දැනෙන දෙයක් ඇති, ඒ තමයි ඔබේ ආදරය. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබන දෙයක් නෙවෙයි. එහෙම කරගත්තොත් ආදරෙන් දිනන්න පුළුවන්. ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබනට නොසිතා බිඳකුත් කියලා තමයි සරච්චන්ද්‍ර මහත්මයා කිව්වේ. ලෝභ සිතින් තොරව තමයි දෙන්නත් ඕනේ. ආයේ පෙරලා ලබනට නොසිතා බිඳකුත්. ඔයාට මෙච්චර ආදරේ, ඒක නිසා ඔයා මට මෙච්චර දේවල් දෙන්න ඕනේ. ඔයාට බැරිද මෙච්චර දේවල් මට දෙන්න? නෑ. ලෝභ සිතුනුත් බෑ, ලාභ සිතුනුත් බෑ. ඊයේ පෝට් සිටි වෙරළ ආදර වෙරළක් බවට පත් කළා ස්වාධීන රූපවාහිනිය. ඒ මධ්‍යම රාත්‍රියත් එක්ම වගේ ජීවිතයට ආදරය කරන බොහෝ දෙනෙක් පැමිණියා අලුත් අත්දැකීමක් විඳින්න. ඒ වගේම අද පටන් ස්වාධීන රූපවාහිනියේ අලුත් අත්දැකීම් රසක් විඳ ගන්නත් ඔබට පුළුවන් වෙයි. ඒ අතරේ අද ප්‍රධාන සිරස්වල වලටත් යන්න කලින් ඉඳලා පෙම්වතුන්ට වෙන්නු ලංකාවේ එකම අනංග දෙවොල හඳුන්වා දෙන්න ලෑස්ති දඹුල්ලේ කේ.කේ. ආර්යදාසගේ වාර්තාවක් අරුණ පුවත්පතෙන් තෝරගෙන අපි කියනවා. මාතලේ සිට රත්තොට ගම්මඩුව මාර්ගයේ ගමන් කරද්දී හෙට්ටියාවත්ත ප්‍රදේශය හමු වෙනවා. හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී තමයි ඔබට මේ දෙවොල හමු වෙන්නේ. අනංග දෙවොල, එහෙම නැත්නම් ලුණු දේවාලය, එහෙම නැත්නම් රාමන් දේවාලය කියන නම් වලින් තමයි ගම හඳුන්වන්නේ. ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවනේ වතුකම්කරුවෝ. ඒ වතුකම්කරුවන් විදියට ආපු දෙමළ ජාතිකයන් ඉන්දියාවේ රාමන් දෙවලින් පස්මිටක් ගෙනල්ලා මේ ප්‍රදේශයේ මේ දේවාලය ස්ථාපිත කළා කියලායි ජනශ්‍රුතිය, එහෙම නැත්නම් ජනතාව කියන්නේ. හැබැයි සෑම මාසයකම පෙබරවාරි මාසයේ අනංග දෙවියන් උදෙසා දින 17ක් පුරා පුදසත්කාර සහ විවිධ ඇදහිලි යුතු පූජාවන් පැවැත්වෙනවලු. පසුව රැයක් 5 වනතුරු මේ දේවදූතයන් පැමිණ බාර වූ ආදරවන්තයන්ගේ ජීවිත සැපවත් කිරීම සහ බාර ඔප්පු කිරීම සිදු කරන බව ගම්වැසියන් කියනවා. මේ ස්ථානයේ අනංගයා නිරූපණය වන ආකාරයට සැරසුණු කණ්ඩායම් විසින් මල් දුන්නෙන් විද පෙම්වතුන්ට ආශිර්වාද කරන බවත්, පසුව දේවස්ථානයේ අනංගයා විසින් දල්වන ලද ගිනි ගොඩකට ඔවුන්ගේ අරමුණු සඵල වීම සනටුවන් කරමින් ලුණු කැට ඉස බාර ඔප්පු කිරීම සිදු වන බවත් මේ ප්‍රදේශයේ ජීවත් වන සුන්දරලිංග මහත්මයා කියනවා. දඹුල්ලේ කේ.කේ. ආර්යදාස, ඔබට බොහොම ස්තුතියි කේ.කේ. ආර්යදාස, කංචන ආර්යදාස. ඔබ හැම විටම අපිට අමුතු පුවත් සහ සැඟවුණු පුවත් අපිට සැඟවුණු දේ මවල පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ වැලන්ටයින් දිනය බටහිර සංකල්පයක් කියලා ඉසලකෙන්නේ. ඒ වගේම පෙරදිග සාහිත්‍යයත් කියන්නේ අංග නැති නිසා අර ඊශ්වරය පුච්චලා දානවනේ. ඒ නිසා අංග කියලා. හැබැයි මේ අනංගයන්ට වෙන්වුණු දෙවොලේ අනංගයාගේ විදියට සැරසිච්ච පුරිස් ඉන්නවලු. විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරනවලු. සමාජ විද්‍යාඥයන්, එහෙම නැත්නම් සමාජ පර්යේෂකයන්ට හොයලා බලන්න වටින කාරණාවක් තමයි දඹුල්ලේ කේ.කේ. ආර්යදාස අද අරුණ පුවත්පතට වාර්තා කරලා තින්නේ. ඒ මාතලේ රත්තොට ලංකාවේ තියෙන අනංගයන්ට වෙන්නුණු, අනංගයාට වෙන්නුණු එකම දෙවොල ගැනයි පුවත කිව්වේ. ආදරය කියන්නේ දෙවලක්ම තමයි. අපි බලමු ප්‍රධාන සිරස්වල. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලින් ආරම්භ කරමු. සමෘද්ධි දීමනාව 28%කින් අද සිට වැඩි වෙනවා. සමෘද්ධි අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ස්යහන් සේමසිංහ උපට දක්වමින් සුභාෂිනී සේනානායක සහ අනුරාධපුරයේ අතිරේක වාර්තාකරු අමිල ප්‍රභාත් වාර්තා කරනවා. ඒ අනුව 3500ක් ලැබුවට 4500ක් අද ඉඳලා ලැබෙනවා. 2500ක් ලැබුවන්ට 3200යි, 1500ක් ලැබුවන්ට 1900යි. පවුල් 17,67,000කට මේ ප්‍රතිලාභය තියෙනවා. ලංකාවේ පවුල් 17,67,000කට මේ ප්‍රතිලාභය ලැබෙන බව, අද සිට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ස්යහන් සේමසිංහ උපට දක්වමින් දිනමින පුවත්පත වාර්තා කරනවා. අමාරු වෙලාවක්, රටටත් අමාරු වෙලාවක්. හැබැයි ආදරය නිසාම තමයි මේ පවුල් 17,67,000කට 1,500 වෙනවා, 3,500 4,500 වෙනවා, 2,500 3,200 වෙනවා. අයියෝ ඕක මොකද්ද කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. හැබැයි මේ 1,500ත් වටින මිනිස්සු ඉන්නවා. ඒ නිසායි ඒ 1,500 වටින මිනිස්සුන්ට 1,900කින් ඒක වැඩි වෙන එක වටින්නේ. පාන්දර 3ට 4ට, එහෙම නැත්නම් ඊටත් පාන්දර නැගිටලා කට්ට කරුවලේ ඇවිල්ලා අලි ගහන කැලෑව මැද්දෙන් ඇවිල්ලා සමහරවිට බෙහෙත් ගන්නවා, පරීක්ෂණ ටික කරගෙන ඉන්නවා රෝහලට. එහෙම එද්දි රෝහලේ වැඩ වර්ජනයක්. වර්ජකයෝ දෙකට බෙදෙති. කොටසක් වැඩ,
කොටසක් වර්ජනයේ රංජන් කස්තුරි වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගම වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ගෙන් පිරිසක් රාජකාරියට වාර්තා කරන බව සෞඛ්‍ය අංශය සඳහන් කර සිටිනවා. මේ අතර අඛණ්ඩ වැඩවර්ජනයක නතර කරන්නේ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් එක්කම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පෙරේදා වැඩවර්ජනය අත්හැරියා. ඒ අනුව මේ වන විට සියලුම හෙද කාර්ය මණ්ඩල රාජකාරියට වාර්තා කරන බව සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ සඳහන් කළේ රජයේ මර්ධනය හමුවේ වෘත්තීය සමිති අරගලය තවදුරටත් දැඩි කරන බව. ඒ අනුව මේ වන විට අඛණ්ඩ වැඩවර්ජනයක එක්ව සිටින සෞඛ්‍ය සේවයෝ දෙපිළකට බෙදී සිටිනවා. පිරිසක් වැඩ වර්ජනය කරනවා, පිරිසක් වැඩට එනවා. එකම කට්ටිය තමයි එකම මණ්ඩලයේ කට්ටිය තමයි දැන් කට්ටියක් වැඩට එනවා. දැන් කට්ටියක් තව කට්ටියක් වැඩට එන්නේ නැහැ කියලා වාර්තා කරනවා. තවදුරටත් මේ පිළිබඳව අතුරු පුවත් ඔස්සේ අපිට වාර්තා කරන්න පුළුවන් ජාතික පුවත්පත් වල. ඊළඟට මිහිඳු හිමි ලංකාවට වැඩම කර වූ රන් කරඬු 7ක් පලිඟු කරඬු 3ක් තුල තිබූ ධාතුන් වහන්සේලා සහිත ආසියාවේ වටිනාම පුරාවස්තු කොල්ලේ සිද්ධ වුණා කියලා වාර්තා කරන උදේනි සමන් කුමාර, කීර්ති මෙන්ඩිස්, වල්ගම ආර්.ජී. ජයවීර, රඹුක්කන සරත් උඩුගම, දමනුපොළ චමින්ද ජයලත්. ආසියාවේ පැරණිතම සේද රෙදිකඩ බේරෙයි කියන්නත් බයයි. ඊට පස්සේ මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා පුරාවිද්‍යාවෙන් යකඩ සේප්පු දෙකකුත් දීලා, පුරාවිද්‍යාවෙන් යකඩ සේප්පු දෙකකුත් දී තිබිලා මවිල් ගසකින් පරීක්ෂණ ආරම්භයි කියලා අද මෞබිම් පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලය. ඉන්දික හේවා විතරණ සහ කෑගල්ලේ චමින්ද ජයලත් අද පුවත්පතට වාර්තා කරන්නේ මේ පුවතමයි. ඒ නිසා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් කියවලා වැඩි විස්තරවලට යමු. කොටවෙහිරින් සොරාගත් ඉපැරණි කරඬු සෙවීමට මහජන සහාය පතයි. අද පුවත්පත වාර්තා කරන සිරස්තලයේ ඒ විදිහට අංග සම්පූර්ණ දාගැබක අනුරුව ඇති මිල කළ නොහැකි ලොව ඉපැරණිම කරඬුවත් ඒ අතර සාංචි ස්තූපයේ අනුරුවක් බව සැලකෙන රන් කරඬුව ධර්මාශෝක රජු විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ එකක් බවට විශ්වාසයක් තියෙනවා. වසර 2200ක් පැරණි බවට තහවුරු කළ දකුණු ආසියාවේ පැරණිම සේද රෙදි කැබැල්ලත් ඒ අතර තිබුණා. හැබැයි ඒක බේරුණා කියලා සඳහන් කරන්නේ. දැන් මෞබිම් පුවත්පතෙන් විස්තර තෝරගනිමු. මොකද මෞබිම් පුවත්පත කියන විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යකඩ සේප්පු දෙකකුත් දීලා තියෙනවා මේක ආරක්ෂා කරගන්න කියලා. මෞබිම් පුවත්පතේ ඇතුල් පිටුවෙන් මෙතන දෙවෙනි පිටුවෙන් තවදුරටත් විස්තර හොයාගන්නවා. රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ තිබී නිදන් හොරුන් පැහැරගෙන ගොස් ඇති රන් කරඬු ආසියාවේ ඇති වටිනාම පුරාවස්තුන් බැවින් ඒවා තැන්පත් කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ විදිහට සේප්පු දෙකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ අගනා කෞතුක භාණ්ඩ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අභිමතය පරිදි විශේෂ උත්සව අවස්ථාවලදී මහජන ප්‍රදර්ශනයට තබා ඇති බවත් ඒවා ආරක්ෂිත සේප්පු තුල නොව ධාතු මන්දිරයේ තැන්පත් කර තිබී ඇති බවත් හෙළිදරව් වී තිබෙනවා කියලායි මෞබිම කියන්නේ. ශ්‍රී ලංකාව සතුව තිබූ ඉතා වටිනා පුරාවස්තුන් මේ රන් කරඬු 7 සහ පලිඟු කරඬු 3 විදියට හඳුන්වන්න පුළුවන් කියලායි මෞබිම කියන්නේ. මංජුසාව මිල කළ නොහැකි ඒවා බැවින් ඒවා සොරක්කම් කොට ඇත්තේ එහි වටිනාකම පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති පිරිසක් කියලායි මෞබිම පුවත්පත කියන්නේ. මේ පුරාවස්තු සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. කොටවෙහෙර රාජමහාවිහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉතා ආරක්ෂිත විශේෂ මංජුසාවක බහා තැන්පත් කර තිබූ මේ කරඬුව 11 වනදා සොරුන් විසින් පැහැරගෙන ගොස් තිබුණා. එහෙම කරලා තියෙන්නේ වීදුරු මංජුසාව සූක්ෂම විදියට කඩා දැමීමෙන් පස්සේ. කොහොම වුණත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොට්ටාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් සඳහන් කරන්නේ කැඩුණු වීදුරුවේ ගැටී තිබූ රෝම කූප 4ක් සොයාගෙන ඒ රෝමගස් හඳුනා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා කියලා. රන් කරඬු පැහැර ගැනීම සඳහා එම රන් කරඬු තබා තිබූ වීදුරු මංජුසාව කඩා ඒ තුරට අත දැමීමේදී සොරාගත් පුද්ගලයාගේ අතේ තිබූ රෝම එලෙස කැඩුණු මංජුසාවේ තැන්පත්ව තිබෙන්න ඇති කියලා තමයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරන්නේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රදේශීය බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත නිලසුනකයෙකුත් විහාරස්ථානයට ගෙන්වා විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. නිලසුනකයා විහාරයේ ආවාසගයේ වෙත ගොස් තිබුණා කියලායි සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධ විහාරාධිපති හිමියන් ඇතුළු විහාරයේ වැඩ සිටි දෙනමකගෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තියෙනවා කියලත් අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා. කොහොමුණත් ඔබට මේ ගැන ඉඟියක් හොඩුවාවක් ආරංචියක් එම තියෙනවා නම් දන්වන්න පුළුවන් කියලා කියනවා. දුරකථනයේ පොලිසියේ දක්වන පොලිසියේ දුරකථන අංකයක් 071 591 419 071 591 419 කියන දුරකථන අංකෙන් විස්තර කියන්න පුළුවන් කියලාත් පොලිසිය කියනවා. ඊළඟට දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ අද මිහින්තලේ රංගචතු වාර්තා කරනවා අනුරාධපුර දහයියාගම ෆේස්බුක් සාදයක් වටලලා මත් සාදයට රිංගූ මන්ත්‍රී කලින්ම මාරුවේ මන්ත්‍රීවරයෙක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙක් සහ
වෛද්‍යවරයෙක් තමයි ප්‍රධාන ආරාධිත අමුත්තාව හැටියට සහභාගී වෙලා තියෙන්නේ. හැබැයි පොලිසිය එන්න කලින් මන්ත්‍රීවරයා රිංගුවා කියලා මන්ත්‍රීවරයා කලින් මාරුණා කියලා තමයි දිවෙන පුවත්පත කියන්නේ. මද්ද්‍රව්‍ය සමග 7ක් අල්ලයි සාදියට ඇතුළු වෙන්නේ එක් අයෙකුගෙන් 3500ක් අය කළා කියලත් අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. සමාජ මාධ්‍යවලින් සිදු කරන ලද ප්‍රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 20 35 අතර තරුණ තරුණියන් 200කට වැඩි පිරිසක් මේ DJ සාදයට සහභාගී වෙලා තිබෙනවා. ඊළඟට මන්ත්‍රීවරයා සාදයට පොලිසියට වටලන්නට පෙර එතනින් මාරු වී ඇති බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. සාදයට ඇතුළු වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකියාව තිබූ බවත් අනාවරණය වෙන තව විස්තර තියෙනවා. තව විස්තර තිබුණායින් පස්සේ සමහරවිට කෙනෙක් ඒ වගේ හාර අවුස්සලා බලන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේ Facebook එකකින් තමයි මේ විදියට පිරිස ගෙන්නලා තියෙන්නේ. මේක දැන් සුලභ දෙයක් බවට පත් වෙමින් යනවා. පැහැදිලි පොලිසිය උකුසු ඇස මේවා කෙරෙහිම නැත්නම් සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍ය වල මේ Facebook සාද සම්බන්ධයෙන් පළවෙන වාර්තාගෙන පොලිසිය ඇහැ ගහගෙන ඉන්නේ කියලා. ඒ නිසා තමයි මේක වැටලීම කළා කියලා කියන්නේ. පොලිසිය ගැන කිව්වන් පස්සේ අද දිනවින පුවත්පතට රුවන්ත නිතුල්කස්පිටිය වාර්තා කර තිබුණා. අද වැලන්ටයින් දිනය ඒ නිසා ඔබේ දරුවා පරිස්සම් කරගන්න කියලා පොලිසිය විශේෂයෙන්ම දරුවන් ඉන්න දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා කියලා. මොකද හෝටල් කාමර ලැබුම් හල් සහ යොවුන් ආදරවන්තයන්ගේ සතුට වෙනුවෙන් සංවිධානය කරන සාද සහ සැනකෙළි ඔස්සේ දරුවන් විවිධ අපචාරයන්ට ලක්විය හැකි බවට බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා. ඒ නිසා දරුවන් ඉන්න දෙමව්පියෝ අද විශේෂයෙන් අවධානයෙන් ඉන්න. මොකද ආදරවන්තයන්ගේ දිනය අදයි කියලා පොලිසිය අනතුරු අඟවනවා. බලන්න ආදරවන්තයන්ගේ දිනේදීත් අනතුරු අඟවන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි කියලා නැවත වතාවක් හිතන්න වෙනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරසලයට අනුව උදේජීවක නායකයා වාර්තා කරන්නේ අද හාල්මැස්සන් අඩුමිලට දීලා සතොසට මිලියන 92ක පාඩුවක් කියලයි අද අරුණ පුවත්පත කියන්නේ. ලංකා සතොස් ආයතනයේ පසුව ගෙවීමේ ක්‍රමයට තේ ලබාගත් හාල්මැස්සන් කිලෝ 917,125ක් ප්‍රමාණයක් විකිණීම නිසා රුපියල් මිලියන 92ක පාඩුවක් වෙළඳ අමාත්‍යාංශයට සිදු වෙලා කියලයි අද අරුණ පුවත්පත කියන්නේ. කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ලංකා සතොස් ආයතනයේ මේ හාල්මැස්සන් මිලදීගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයේ සමයේ නිරෝධායන ඇඳරි නීතිය සහ සංචලන සීමා පැන වූ කාලය තුල සහතික මිලට සහ රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ගත් තීරණවලට අනුව මිල ගණන් වෙනස් කළා ආහාර බෙදා හැරියා. මේ හාල්මැස්සන් ලංකා සතොස් අලවිසැල් මගින් මිල ගණන වෙනසක් නොකර විකුණු අතර පාඩුව ප්‍රතිපූර්ණය කර දෙන ලෙස වෙළඳ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට දැනුම් දීලා තිබෙනවා කියලයි සඳහන් කරන්නේ. හැබැයි තාම මේ සල්ලි ඇවිල්ලා නැහැ කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඔය තමයි අද අරුණ පුවත්පතේ වාර්තා කරන ප්‍රධාන සිරස්තලෙන් අපි නිම කළේ. ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ වැස්සා වහීද තවදුරටත් පායයිද. වචන ගැලපිලි කොහොමද කියලා හිතාගන්න හරි අමාරුයි. හැබැයි තෙල් වලටත් කියනවා ස්නේහ කියලා. ආදරෙත් එක ප්‍රභේදයක් ස්නේහ. අපි ආදරෙන් කතාව පටන් ගත්තේ. ඊළඟට ස්නේහ වලින් අපි ඊළඟට විරාමෙන් පස්සේ කතාව පටන් ගනිමු. තෙල් කියලා කිව්වේ මේ ස්නේහ කියලා කියන්නේ මේ දැවි තෙල් ෆොසිල ඉන්ධන වලට නෙවෙයි. අර ලිස්සන සුළු ගතිය තියෙන තෙල්මය ගතිය තියෙන එහෙම නැත්නම් මේද ගතිය තියෙන ඔහොම කියලා කියන්න පුළුවන්. කැලණි තිස්සට දවස් 12කින් ඩීසල් නෑ. අශිකා ජයවීර වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට මේ පුවත. ඒ අනුව කැලණි තිස්ස බලාගාරයට දින 12ක් තිස්සේ ඩීසල් ලැබී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඩීසල් ලබා දෙන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත් තවමත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විදුලි බල මණ්ඩලයේ අතිරික්ත සාමාන්‍යාධිකාරී ඇන්ඩ්‍රු නවමනි මහත්මයා අරුණට කිව්වා කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිවීමෙන් මේ වන විට තුල්හිරිය සහ මතුගම බලාගාරද අක්‍ර වී තිබෙනවා. සපුගස්කන්දර විදුලි බලාගාරයට දැවිතෙල් ඇත්තේ තවත් දින 2කට පමණයි කියලායි ඔහු කියන්නේ. මේ අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ යුගදනවි බලාගාරයේ ඊයේ පස්වර වන විට යලි සක්‍රිය කිරීමට හැකියාව ලැබෙන බවත් ලංකා විදුලි බල මණ්ඩලය කියනවා. ඒ වගේම සෝජිස්ට් බලාගාරයත් මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර තිබෙනවා කියලා අරුණ පුවත්පත තවදුරටත් සඳහන් කරනවා. කැලණි තිස්සට දවස් 12කින් ඩීසල් නැහැ. තියෙන්නේ දවස් 2කටයි කියලා කියනවා. ඒ අතර ජනතාව කරුවලී සිටිද්දී බලශක්තිය ඇමති නිල නිවසට ජෙනරේටරයක් ගෙන්න ගත්තා කියලා වෘත්තීය සමිතිය එකමුතුව කියනවා. ඒක බොරුවක් කියලා ඇමති අශිකා ජයවීර ඇමති කියනවා කියලා අශිකා ජයවීර වාර්තා කරනවා. මොකද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලත් ලොකු කතාබහක් ඇති වුණා. ඒ අනුව ඇමතිවරයා බලශක්ති සංරක්ෂණ ගැන ලොකු කතා කියනවා. ආදර්ශයක් වෙන්න ඕනේ නායකයෝ වුණාම හැබැයි
ඒ වුණාට ජනතාව කළුවරේ හිටියට කමක් නැහැ මෙන්න ජෙනරේටර් එකක් ගෙනල්න්න කියලා ආනන්ද පාලිත වෘත්තීය සමිති නියෝජිතයා සඳහන් කළා. ඇමතිවරයා කියනවා මගේ නිල නිවසේ තිබුණ ජෙනරේටර් එක කැඩුණා. ඒක අලුත් වැඩියා කරන්න මම ඉල්ලුම් කරලා තිබුණා. නමුත් ඒක උනේ නැහැ. මගේ පෞද්ගලික ලේකම්වරේ නැවත එකක් ඉල්ලුම් කරන්න ගියා. මම ඒක එපා කිව්වා. මගේ නිල නිවසට එහෙම එකක් අද වෙනකන් ගෙනල්ලා නැහැ කියලා අමාත්‍යවරයා කියනවා කියලායි අරුණ පුවත්පත කියන්නේ. ලංකාදීපයට ගියාම විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වන බව වාර්තා කරනවා. මේ තීන්දුව සති අන්තයේ ගත තීන්දුවක්. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව වාර්තා කරන්නේ සුජිත් හේවාජූලිගේ විදුලි බලය සැපීමට අදාළ සේවා රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා හෝ ඊට සමාන ආයතන රෝගීන් නඩත්තුව පෝෂණය කිරීම රැකබලා ගැනීම සහ ප්‍රතිකාර ලබා දීම යන ආදී කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගමනිස් රණත් මහත්මයා විසින් පසුගිය 12 වෙනිදා මේ ගැසට් නිවේදනය නිකුත් කළා. විදුලිය සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්ව තිබෙනවා. ඊළඟට ගම්මන්පිලගෙන් රැවුල කැඳයි දෙකම බේර ගන්න යෝජනාවක් කියලා අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒ කියන්නේ මිල වැඩි කරන්නේ නැතුව වෙන යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරනවා කියලා අද මව්බිම් පුවත්පත සඳහන් කරන්නේ. මව්බිම් පුවත්පතට මේ පුවත වාර්තා කරන්නේ විනීතා එම් ගමගේ. විනීතා එම් ගමගේ සඳහන් කරන විදිහට වාර්තා කරන විදිහට අද මව්බිම් පුවත්පත ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවට ඉන්ධන වලින් අය කරන බදු මුදල අඩු කිරීමට පියවර ගන්නේ රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා කියලා කියනවා මව්බිම. මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීම සහ මිල සූත්‍රයක් ගෙනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අමාත්‍යවරයා කියනවා. දිගින් දිගටම ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල ඉහළ යමින් පවතින අතර මේ වසර තුර බොර තෙල් බැරලයක මිල 20%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ IOC එක පාර ගිහිල්ලා සිපෙට්කෝ එකත් නැත්නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් තෙල් මිල වැඩි කරයිද? තෙල් මිල නංගන්න සංස්ථාව අවසරෙලුවත් රජයේ සද්දයක් නැහැ කියලා අද ලංකාදීපේ වාර්තා කරද්දී තෙල් මිල වැඩි කරන්නේ නැහැ. වැඩි කරනවා නම් මුලින්ම මම කියනවා කියලා යොහන් බාර්සර් මේ වාර්තා කරන්නේ අමාත්‍ය ගම්මන්පිල කරන ප්‍රකාශය. තෙල් මිල වැඩි කරන්නේ නැහැ. කරනවා නම් මුලින්ම මම කියනවා කියලායි ඔහු සඳහන් කරන්නේ. ඊළඟට මේ තෙල්වල මෙහෙම කියන්න හේතුව තමයි වෘත්තීය සංගම් එකතු වෙලා ඉස්සෙල්ලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. තෙල් මිල වැඩි කරනවා. තෙල් මිල අහවල් දවසේ වැඩි කරනවා. ඊළඟට අහවල් දවසේ නම් තෙල් නැහැ කියලා. ගිය අවුරුද්දෙත් මෙහෙම කිව්වා. මේ අවුරුද්දෙත් ඒ සෙල්ලම් පටන් අරගෙන තියෙනවා. හැබැයි තෙල් නැහැ තෙල් නැති වෙනවා කියලා කිව්වට අර අමිතවරගේ භාෂාවෙන් කියනවා විශ්‍රාමික බොරු කියන්න. ඔහු දිගටම තෙල් නැති වෙනවා කියලා කියනවා. එතකොට මිනිස්සු පෝලිං වල ඉන්නවා. තෙල් නැති වෙයි කියන බයට වෙනතට වැඩිය. වෙනතට 1500 2000ක තෙල් ගහ ගන්නවා නම් ඒක ෆුල් ටැංක් කර ගන්නවා. එහෙම පරිභෝජනය වැඩි කරනවා. එහෙම වුණාම නම් පොඩි ගැටලුවක් ඇති වෙනවා තමයි. කොහොමුණත් තෙල් මිල වැඩි කරන්නේ නැහැ. වැඩි කරනවා නම් මම කියනවා කියලා ඇමතිවරයා කියනවා. මොකද වෘත්තීය සංගම් ඇවිල්ලා එළිය මේ දේවල් කියන්නේ ඇයි? අද අරුණ පුවත්පත වාර්තා කරන පොතක් තියෙන උදේජීව ඒකනායක වාර්තා කරන මේ පුවත විදුලි විරෝධතා බැනර් හරියට ගැහුවේ නැතයි මුද්‍රණාලයේ ලයිට් කපලා. ඕන්න කතාව. විදුලි විරෝධතා බැනර් හරියට ගැහුවේ නැතයි මුද්‍රණාලේ ලයිට් කපලා. සිද්ධිය වාර්තා වෙන්නේ කුරුවිට ප්‍රදේශයෙන්. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් පවත්වන විරෝධතාවකට අදාළ බැනර් මුද්‍රණය කිරීම සඳහා කුරුවිට ප්‍රදේශයේ මුද්‍රණාලයකට ලබා දී තිබෙනවා ඕඩර් එකක් ඇනුමක් ජනවාරි මාසේ 17 වෙනිදා. ලංකා විදුලි බල මණ්ඩලයේ රත්නපුර කාර්යාලයේ විදුලි ඉංජිනේරුවෙකු විසින් ඇනුම් බහර දීලා තියෙනවා. කිවිසගත් මුදල රුපියල් 20000යි. Taman බහර දුන් ආකාරයට බැනර් එක මුද්‍රණය කර නැති බව පවසමින් මුදල් ලබා නොදී මේ ඉංජිනේරුවරයා පිටත්තු ගිහිලා තියෙනවා. ඊට පස්සේ පැය දෙකකින් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇවිල්ලා විදුලි බිලේ රුපියල් 6400ක් ගෙවන්න තියෙනවා කියලා විදුලිය විසන්දි කළා තියෙනවා. මේ වෙලාවේදී මේ මුද්‍රණාලයේ හිමිකරුවා ස්වයංක්‍රීය මුදල් ගෙවීම ඒ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඉස්සරහම සිදු කළා තියෙනවා. හැබැයි එහෙම කළත් විදුලිය කපලා තියෙනවා. මේ මුද්‍රණාල හිමිකරු සඳහන් කරන මේක පෞද්ගලික පළ ගැනීමක් සාධාරණ විමර්ශනයක් සිදු කරන්න කියලා ඔහු මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ විදුලි ඉංජිනේරුවෝ වර්ජන කරන පෝස්ටර් එක ගහන්න දුන්නා පෝස්ටර් එක හරියට ගැහුවේ නැහැ කියලා ලයිට් කපලා යනවා. මෙන්න කතන්දරේ ඇත්ත නැත්ත ඊට පස්සේ තවදුරටත් හෙළිවෙයි. මේ වගේ විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව පහුගිය සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ වෘත්තිකයන් අතර පැවතිච්ච සාකච්ඡාවේදීත් විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධ ඉංජිනේරුවන් සඳහන් කර සිටියා. සමහරවිට රැට හිතාමතාම පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලට ගන්නවා ඒකකයක් රුපියල් 33ක් වගේ මිදලකට කියලා. මතක විදිහට 33ක්. මේ විදිහට අධික මිදලට රැට විදුලිය පෞද්ගලික සමාගම් වලින් මිලට ගන්න පෞද්ගලික බලාගාර වලින් මිලට ගන්න තමයි මේ ඔක්කොම සැලසුම් හදලා තියෙන්නේ කියලා
රටට ආදරය කරන මෙතන රට වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් කියා සිටියා මේ හමුව පිළිබඳව අද දිවයින පුවත්පත වාර්තා කරනවා ජනතා පොරොන්දු ඉටුකිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිදී කිව්වා කියලා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල කෙරෙහි බහුතර ජනතාව ධනාත්මකව ඉන්නවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කරන සම්මන්ත්‍රණ මාලාවක් ඉක්ුත් 11 වෙනිදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ආරම්භ වෙච්ච අවස්ථාවේදී මේ විදියට වෘත්තිකයන් සඳහන් කළා. සමස්ත ලෝකයේම දැඩි ආර්ථික අර්බුදයක පසු වන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් නැතයි ඔහු පෙන්වා දුන්නා. ජනාධිපතිව ආරම්භ කළපු කෘෂි කර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහාය ඕනම අවස්ථාවක ලබා දීමට සූදානම් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කිව්වා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විද්වත්තු ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කිරීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව අවධාරණය කර සිටියා. තනතුරු ලාභ අපේක්ෂාවෙන් තොරව රට ගැන හිතලා ආණ්ඩු ගොඩනගන්න කටයුතු කළාසේම රට වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහාත් වෘත්තිකයන්ට වගකීමක් තියෙනවා. නිසා ආණ්ඩු හදනවා වගේම ආණ්ඩු හදද්දි සැලසුම් සකස් කළා වගේම ආණ්ඩුව පවත්වාගෙන යද්දිත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට වෘත්තිකයන්ගේ සහාය පසුපසින් සිටීම නැත්නම් ප්‍රෙෂර් ගෲප් එකක් ෆෝස් ගෲප් එකක් බලපෑමේ කණ්ඩායමක් විදියට කටයුතු කිරීම වැදගත්. රටට ආදරය කරන NGO වලින් සල්ලි නොගන්න ඊළඟට බහුජාතික සමාගම් වලින් සල්ලි නොගන්න වෘත්තිකයන් මෙහෙම කැපවෙන එක තමන්ගේ වාහනෙන් ගිහිල්ලා තමන්ගේ අර කියන්නේ අතින් කාලා හරක් බලන වෘත්තිකයන් රටට ආදරය කරන මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ. රට හරිමාවතට ගෙනියන්න තනි මිනිස්සෙක්ට මේක කරන්න පුළුවන් කමක් නැති නිසා. දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුම් වෙනුවට රුපියල් 2500ක දීමනාවක් දෙන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා යෝජනා කරනවා. කැබිනට්ටුවට ඒ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙනවා. එනොත් දැනටමත් අවුරුද්දට 5000ක දීමනාවක් ලැබෙනවා දහම් පාසල් ගුරුවරුන්ට. ඊට අමතරව දැනට දෙන නිල ඇඳුම් වෙනුවට රුපියල් 2500ක දීමනාවක් දෙන්න කියලා තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටින්නේ. සමෘද්ධි දීමනාව දෙන්නලා වැඩි වෙනවා. ඊළඟට ලයිට් කපනවා කියලා කිව්වා කොහොම හරි ඇදගෙන තියෙන ආර්ථික අර්බුදය හමුවේ වුණත් අඛණ්ඩ විදුලි සැපයීමක් තහවුරු කරලා තියෙනවා. සමහර ප්‍රදේශවලට අර කිව්වා වගේ විදුලි බලාගාරවල මතුවෙච්ච ගැටලු නිසා විදුලි විසන්ධි සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් මේ උසස් පෙළ විභාග කාලේ අඛණ්ඩ විදුලි සැපයීමක් සාපේක්ෂව තහවුරු කරලා තියෙනවා. ඊළඟට දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුම් සඳහා 2500ක දීමනාවක් දෙන්න කියනවා. ඒ අතරේ ලැබෙන පළමු අවස්ථාවේ ආණ්ඩුව පෙරලනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කළා. ලැබෙන පළමු අවස්ථාවේදීම මේ ජනතා විරෝධී ආණ්ඩුව පෙරලනවා. ජනතාව ඒ සඳහා පෙළගැසී බලා සිටිනවා. ඒ නිසා ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරලනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඡන්දයක් ඉල්ලනවා. හැබැයි චම්පික එපා කියනවා කියලා අද දිනමිනි පුවත්පත වාර්තා කරනවා. සජිත් ඡන්දයක් ඉල්ලයි හැබැයි පාටලී ඡන්දය එපා කියයි කියලා දිනමින පුවත්පත වාර්තා කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කඩිනම් මැතිවරණයක් ඉල්ලද්දී චම්පික රණවක මහතා මැතිවරණයක් අවශ්‍ය නොවන බව කියයි. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නැතයි කියමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මැතිවරණයක් පැවැත්වීමට සිදු කරන යෝජනාවට සී විරෝධය පළ කරනවා. මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම මගින් ආර්ථිකයේ බංකොලොත් භාවයට වැටීමේ වේගය බංකොලොත් භාවයට වැටිලා ආර්ථිකය වර්ධනය වීමේ වේගය අඩු වෙනවා කියලායි ඔහු සඳහන් කරන්න කියලා අද දිනමිනි පුවත්පත වාර්තා කරනවා. ඒ දිනමිනි පුවත්පතේ වාර්තාව ඊළඟට ඒ අතරේ විපක්ෂයේ බෙදීමක් තියෙනවා කියලා දැන් කනින් කොනින් ආරංචි වෙනවා සහ හැසිරීම් වලින් පේන්න තියෙනවා කියන කරන කතාවලිනුත් පේන්න තියෙනවා. අද අරුණ පුවත්පතේ උදේ ජීවේක නායක වාර්තා කරනවා රටේ අර්බුදය ගැන කියන නිවේදනයේට රනිල් පාටලී ජවිපේ අත්සන් කළා නැහැ. රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට තිරසර විසඳුමක් ලබා දීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් නිකුත් කළ නිවේදනයකට එම සාකච්ඡාවලට සහභාගී වුණු දේශපාලන 나යකයන් තිදෙනෙක් අත්සන් කර නැති බව තමයි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ හිටපු කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් හර්ෂද සිල්වා එරාණ වික්‍රමරත්න ආර් සම්බන්ධන් එම්.ඒ. සුමන්දිරම් ශානක්‍යන් රාසමානික්කම් රිෂාඩ් බදූදීන් රවුෆ් හකීම් කියන මන්ත්‍රීවරු මේකට අත්සන් කළා තියෙනවා. මේ පුද්ගලයන් මේකට අත්සන් කළා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ හරණි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පාටලී චම්පක රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ රටේ අර්බුදය ගැන කියන ඒකාබද්ධ නිවේදනයට අත්සන් කරලා නැහැ කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. විපක්ෂය එකතු වෙන්න ඕනේ එක මේසයකට ගේන්න ඕනේ කියලා රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාත් ප්‍රකාශයක් කරනවා ඇහුණා.
ඒ අනුව එකතු කරගන්න අමාරුයි වගේ ලාහට ගෙම්බෝ. අරුණු පුවත්පත කියනවා කුඩා කණ්ඩායමක් වංචනික හා ම්ලේච්ඡ විදියට රට මෙහෙවනවා කියලා අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කරන ප්‍රකාශය අනුර ජයන්ත දිසානායක මල්ලවපිටිය වාර්තා කරනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම කඩාවැටිලා 2020ට සාපේක්ෂව ගිය අවුරුද්දේ 1,30,000ක් විදේශගත වීම වැඩි වෙලා තියෙනවා. විදේශගත වීම වැඩි වුණාට ගිය අවුරුද්දේ දෙසැම්බර් වන විට ඩොලර් මිලියන 2කින් විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම අඩු වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සහ විදේශ ණය ගෙවීමට අද අපිට ඩොලර් හිගයක් තියෙනවා කියලා ඔහු සඳහන් කළා කියලායි වාර්තා කර සිටින්නේ. 2020ට සාපේක්ෂව 1,30,000ක් විදේශගත වෙච්ච ප්‍රමාණය වැඩි වෙලා කියලා කියනවා. 2020 අපිට මතකයි ලෝකේ කොරෝනා වසංගතය කොරෝනා රැල්ල ආරම්භ වෙච්ච අවුරුද්ද. ඉතාම අසීරු මෙහෙයුම් කරලා ලංකා එකන ශ්‍රී ලාංකික අපේ ඥාතීන් හිතවතුන් විදේශගතවල හිරවෙල ඉඳපු අය ලංකාවට ගෙන්න ගත්තේ 2020 අවුරුද්දේ. සමහරලාට ෆ්ලයිට්ස් තිබුණේ නැහැ, ගුවන් යානා තිබුණේ නැහැ, වෙනම ගුවන් යානා සංවිධානය කරලා සමහරලාට ගුවන් යානාවල තිබිච්ච ආසන ගලවලා මහා ලොකු මෙහෙයුමක් කරලා තමයි මේ විදේශගත වෙඳපු ශ්‍රී ලාංකිකයන් පිරිස ලංකාවට ගෙන්න ගත්තේ. ඒ කාලේ මතකයි කොයිතරම් ලොකු කලබගෑනියක් තිබුණාද ඒ ඉන්න අය ගෙන්න ගන්න කියලා. උන් YouTube එකට සමාජ මාධ්‍යයට නිකුත් කරන ප්‍රකාශ. එතකොට ඒ පිරිස 2020 අවුරුද්දේ ආවා. නැවත ඒ රටවල තත්ත්වය යහපත් වීමත් එක්කම ඒ අය ගිය අවුරුද්දේ. එතකොට 2020 සහ 21 සංසන්දනය කළ බලද්දී 1,30,000ක වැඩිවීමක් කියලා කියන්නේ ඔන්න ඔය කතන්දර ටික අමතක කරන්න නරකයි. ඉලක්කම් පිටිපස්සේ ලොකු කතන්දර තියෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් ඩොලර් හිඟයක් ගැන කියනවා. හැබැයි ඩොලර් හිඟය ගැන කිව්වයින් පස්සේ ඉතිහාසයේ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ කියලා පොතක් අද පුවත්පත වාර්තා කරනවා. ඉතිහාසයේ ඉහළම ආනයන වියදම 2021 අවුරුද්දේ. මේ බව අද පුවත්පත සඳහන් කර සිටිනවා. එහෙම නැත්නම් අද පුවත්පත වාර්තා කරනවා මේ කතාව. ඒ අනුව කොහොමද මෙච්චර මුදලක් වියදම් කරන්නේ? ඉතිහාසයේ ඉහළම ආනයන වියදම 2021 අවුරුද්දේ කියලා අද පුවත්පතේ සඳහන් කර සිටින්නේ. අද පුවත්පතේ මුල් පිටුවට යන්න වෙනවා මේ පුවත හොයාගන්න. ඔව් අද පුවත්පතේ මුල් පිටුවේ තමයි මේ පුවත වාර්තා කර සිටින්නේ. වාර්තා කරන්නේ කවුද කියලා අපි බලමු. අද පුවත්පතට ශමිල පෙරේරායි වාර්තා කරන්නේ 2000 සමාවෙන්න. කැස්ස වගේ මේවා හංගන්න ඕනේ නැහැ. 2021 දෙසැම්බර් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකන් ඩොලර් බිලියන 2.24ක් කියලා මහ බැංකුව සඳහන් කරනවා. ඒ වගේම 2021 දෙසැම්බර් මාසයේ සිදු කළ මේ ආනයන වියදම ඉතිහාසය තුළ මේ දක්වා මෙරට සිදු කළ ඉහළම ආනයන වියදම ලෙසින් සඳහන් වෙනවා. මොනවද ගෙන්නලා තියෙන ඉන්ධන, රෙදිපිලි සහ රෙදිපිලි උපාංග, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, ඊට පස්සේ මූල ලෝහ, බෙහෙත් සහ ඖෂධ නිෂ්පාදන, රසායනික නිෂ්පාදිත, ප්ලාස්ටික් හා ආශ්‍රිත නිෂ්පාදන මේ විදිහට නම් කරලා තියෙනවා. 2021 දෙසැම්බර් මාසයේ විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 2.24ක බඩු අපි ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2.24ක් වියදම් කරලා තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 2.24ක් වියදම් කරලා තියෙනවා රටින් බඩු ගෙන්නන්න. එතකොට රටේ ඩොලර් නැද්ද කියන ප්‍රශ්නේ තමයි අනිත් පැත්තෙන් මතු කරන්නේ මහ බැංකුව. ඉතිහාසයේ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බරේදී. එතකොට අර අනුර කුමාර දිසානායක ජනබලවේග සමගි ජනබලවේග සමාවෙන ජාතික ජනබලවේගයේ නායකයා කරන ප්‍රකාශය ඩොලර් නැහැ කියන ප්‍රකාශය අනිත් පැත්තෙන් තර්කානුකූලව විදහෙලනවා මහ බැංකුව. ඒ වගේම අනිෂා මානගයද වාර්තා කරනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාත් කරන ප්‍රකාශයක් LTTE සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ලොකු වෙනසක් නැහැ කියලා අමාත්‍යවරයා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ බෙලියත්තට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ. ඉස්පිරිතාල ප්‍රාදේශීය ලේකම්කාරය ගිනි තියපු අය තමයි JVP එකේ ඉන්නේ. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩියෙන්ම ගිනි තියලා තියෙන්නේ ඒ අය. දැන් විදුලිය නැහැ කියනවා. ඒ කාලේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. LTT එකයි JVP එකයි අතර ලොකු වෙනසක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. දෙගොල්ලම කලේ මරාගත්තු එක. හැබැයි අපි එයාට කියන්නේ දැන් ඒ පරණ දේවල් අතහැරලා දාන්න කියන ඉල්ලීම. ඊට පස්සේ බොරදියේ මාළු බාන්න වෘත්තීය සමිතිවලට ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රකාශය කෙහෙලි රඹුක්කල්ල අමාත්‍යවරයා කරන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල්ල කියනවා බොරදියේ මාළු බාන්න ඉඩ දෙන්නේ නැහැ වෘත්තීය සමිතිවලට. මේ කතාවත් එක්කම මේ වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වය පිළිබඳ අද චතුර පමුණුව
දිවයින පුවත්පතට විශ්ලේෂණාත්මක ලිපියක් ලියනවා. ඔහු කියනවා ඉකුත් වසරේ අගෝස්තුවේදී ඩෙල්ටා රැල්ල ලංකාවට පහර දෙද්දී ආණ්ඩුව දන කැස්වීමේ පරමාර්ථය ඇතුව ගුරු වර්ජනය ක්‍රියාත්මක වුණා. ගුරු වැටුප පරයා ඩෙල්ටා පොකුර දිලෙන බව පැහැදිලිව පෙනී ගියේ ඔක්තෝබර් මාසයේදී රට වසා දැමුණු පසු දිනකට කොරෝනා රෝගීන් 200කට වඩා මිය යන විට කළු අවු කණ්ණාඩි පැළඳගත් ගුරුවරියෝ තමන්ට වැටුප අවශ්‍ය බව දැක්වෙන පෝස්ටර් අල්ලාගෙන තමන්ට මන්ත්‍රී වැටුප අවශ්‍ය බව දැක්වෙන පෝස්ටර් අල්ලාගෙන ජනපති කාර්යාලය ඉදිරිපිට අව්වේ වේලෙන අයුරුත් ඔන්ලයින් පන්තියට නොයන ගුරුවරිය මහපාරේ පෙළපාලේ යනු අයුරුත් දිවෙන පුවත්පත දැක කියලා මේ දිවෙන පුවත්පතේ වර්ජන අසහනය දුරවන්නේ කවදාද කියන සිරස්සලෙන් චතුර පමණුව ලියන ලිපියයි කියවන්නේ. ඒ අනුව ඒ ගුරු වර්ජනය දැන් ඒ කතාව අවසන් වෙලා තියෙනවා. ගුරු වැටුප් විෂමතාව දුර වෙලා තියෙනවා. නැවතත් සෞඛ්‍ය සංගම් මාෆියාව ක්‍රියාත්මක වේ. ඒ දුප්පත් රෝගියාගේ ගෙලසිර කිරීමට ඇත්තෙන්ම හමුදාව යොදා නොගෙන එන්නත්කරණය සිදු කළා නම් අපේ රට බලවත් අර්බුදයකට යනු නියතය. මන්ද ඊනියා සෞඛ්‍ය සංගම් හමුදාව යොදා එන්නත්කරණය කිරීමටද එරෙහි විය. පැය 24 පුරාම ක්‍රියාත්මක වන එන්නත් මධ්‍යස්ථාන කිසිම විටක සෞඛ්‍ය සංගම් පවත්වන්නේ නැත. එය සිදු කළේ හමුදාව පමණි. මාෆියා සෞඛ්‍ය සංගම් වලට අවශ්‍ය වූයේද එන්නත්කරණය අවුල් කිරීමටය. විපක්ෂයේ ඇතම් කණ්ඩායම් සහ විපක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ගේ පුරෝකථනය වූයේ කොරෝනා උදුර හේතුවෙන් අවම වශයෙන් ලක්ෂයක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වනු ඇත යන්නේ. එතකොට මේවට මේ ඉලක්කම් වලට ඉලක්කම් ඇත්ත කරන්න තමයි වෘත්තීය සංගම් වලට උවමනා වුණේ කියලා චතර පමණුව කියනවා. ඊයේ අපි ගාල්ල උණවටුන වගේ පැතිවල යද්දි දැක්ක කවදාවත් ජීවිතේ නොදැක්ක තරම් සංචාරකයන් ඇවිල්ලා තියෙනවා. රුසියානු යුක්‍රේන ආදී සංචාරකයන් ඇවිල්ලා තියෙනවා. මේ පෙබරවාරි මාසේ මුල් 10 ඇතුළත සංචාරකයන් 31000කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ එක දවසකට 3000ක් පමණ සංචාරකයන්. එතකොට ත්‍රිරෝදරතරිය දුරන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළුසුළු තැඹිලි ගෙඩිය පවා වෙරළේ යන සංචාරකයන් තැඹිලි ගෙඩියක් බිබී යද්දී පේන දැනෙන කාරණා තමයි ඒ කියන්නේ තැඹිලි ගෙඩිය විකුණන මිනිස්සුන්ට පවා නැවත වතාවක් ආදායම් මාර්ග උත්පාදනය වෙමින් යනවා. ඊළඟට දැන් මේවා අඩාල කරන්න තමයි වෘත්තීය සංගම් කටයුතු කළේ. එන්නත් කරන වැඩපිළිවෙලට බොරු මත කිව්වා. ඊළඟට එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය බිඳ දැම්මා. චතුර පමණුවගේ ලිපියට ආයි අපි යමු. ඔහු කියනවා පෙරේදා දක්වා එහෙම නැත්නම් මේ වැඩ වර්ජනයේ තත්ත්වය ගැන කියද්දී පවතින තත්ත්වය අනුව අධිකරණ නියෝගයට හිස නමමින් මේ වැඩ වර්ජනයෙන් తాවකාලික ඉවත් වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව 2020 වසරේ දින 5කට පමණක් මන්ත්‍රී ධුරයක් ලබාගත් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණි. කවරක් නමුත් කිසියම් පුද්ගලයෙකු ඊළඟ ආණ්ඩුවක මන්ත්‍රී පදවියක් අපේක්ෂා කරමින් වැඩ වර්ජන සංවිධානය කරන්නේ නම් එතරම් තකතිරු වැඩක් තවත් නැත. වර්ජනය දෙන වෘත්තීය සමිතිවල ඉල්ලීම් 7ක් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි මේ ඉල්ලීම් වලින් කීයක් ඉෂ්ට කළා තියෙනවද ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම් තියෙනවද කියන එක පිළිබඳවත් අද සෞඛ්‍ය වර්ජිකයෝ මේ කරන්නේ ජිනීවා යන පාරක් කපා ගන්න එක කියන සිරස්සලෙන් ඉන්ද්‍රජිත් සුබසිංහක කරන සාකච්ඡාවේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියනවා. ඔහු කියනවා මට මේ කවුරුවත් එක්ක පෞද්ගලික තරහක් නැහැ. මම රෝගීන් වෙනුවෙන් කතා කරන්නේ. මේ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ට තර්ජන කිරීමක් පිළිබඳව මගේ නෑ. එහෙම කිරීමක් නෑ. ඒ වගේම ඉල්ලීම් ගැන සලකා බැලුවොත් හැම ඉල්ලීමක්ම අසාධාරණයි කියලා මම කියන්නේ නෑ. සැබෑ සමාජිකයන්ගේ ගැටලු එකක් දෙකක් මේ ඉල්ලීම් වල තියෙනවා. විශේෂයෙන්ම උපාධිධාරී සෞඛ්‍ය සේවකයන්ට උපාධිධාරී නොවන සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප ලබා දීම අසාධාරණයි කියලා මම පිළිගන්නවා. ඒ වගේ යම් සාධාරණ ගැටලු තියෙනවා. හැබැයි ඊට එහා ගියපු කාරණාවක් මේකේ තියෙනවා. අවුරුදු ගාණක් පුරාවට නිදහස් සෞඛ්‍ය සේවයක් කියලා අපි බොරුවක් කරනවා. නිදහස් සෞඛ්‍ය සේවය රැකගන්න කියලා තමයි මේ අය මේ උද්ඝෝෂණ කරන්නේ. ඒක මහා බොරුවක්. ඒකෙන් පීඩාවට පත් වෙන්නේ අසරණ ජනතාව. පහුගිය දින 60න් 12ක්ම ජනතාවට වැඩ වර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ආයෙ කියන්න වෙනවද? පහුගිය දින 60න් දින 12ක්ම ජනතාවට වැඩ වර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ විදිහට වැඩ වර්ජන වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. එහෙම කළේ නැත්නම් මොන ආණ්ඩුවක්වත් මේ රට කරගෙන යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොන ආණ්ඩුවකටවත්. නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් නිදහස කිසියම් කාල සීමාවකට යටත් කළ යුතුයි. රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ සේවයක් ක්‍රියාත්මක වෙනවා එංගලන්තය වගේ රටවල් වල. එහෙම ක්‍රමයකටවත් අපි යන්න වෙනවා. ගැටලු විසඳන්න නම් දේශපාලනය සහ සෞඛ්‍ය පටලවා ගන්න බෑ. දේශපාලන පක්ෂවල වෘත්තීය සංගම් නායකයන්ට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර තනතුරු ලබා දෙනවා කියලා ඔවුන්ව ලං කරගන්න එපා කියලා මම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. දේශපාලනඥයන්ට කිට්ටු වෙලා ඊළඟ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව යන්න සිහිනේ තියාගෙන තමයි මේ සිහිනයක් දකින්නවත් නිදාගන්නේ නැතුව රෑ නිදිවරාගෙන ඉස්පිරිතාල ගානේ ඇවිල්ලා පෝලිං වල දුක් විඳින මිනිස්සුන් වෙනුවෙන් නැත්නම් මිනිසුන්ට ලැබිය යුතු සෞඛ්‍ය නිදහස අහිමි කරලා තියෙන්නේ ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී සිහින තියාගෙන ඉන්න උදවිය කියලා මතක් කර දෙනවා.
ඉල්ලීම් 6ක් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් නියමුව අකුරට වැඩ කියලාත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතට සුජිත් හේවාජුලිගේ මේ වාර්තාව කරන්නේ. වාර්තාව අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමු සංසදයේ ප්‍රකාශකයෙක් කියලා තියෙන විදිහට ලංකාදීපයට තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වාර්ෂික නිවාඩු පියාසර ලයිස්තුවේ සඳහා නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ. ඊළඟට රට දියුණු වෙන්න ඕනේ නම් අපි මොකද කරන්න ඕනේ? රට දියුණු වෙන්න ඕන නම් Facebook වල පෝස්ටර් ෂෙයා කරගෙන හරියන්නේ නැහැ. ඒ විතරකින් හරියන්නේ නැහැ. ජනමතයක් හැදෙන්න ඕනේ. ඒක හරි. හැබැයි ව්‍යාජ ජනමතයක් නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙනවා. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයත් එක්ක කියලා ආචාර්ය ටියුඩර් වීරසිංහ පහුගිය දවසක දිනමින පුවත්පතට කරපු සාකච්ඡාවකදී කියලා තිබුණා රට දියුණු වෙන්න ඕන නම් එහෙම හිතනවා නම් අප දේශීය නිපැයුම් පරිභෝජනය කළ යුතුයි කියලා අමති විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රකාශය රක්ෂණ ප්‍රියන්ත වාර්තා කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ඒ පුවත වාර්තා කළාට පස්සේ අපි දිනමින පුවත්පතෙන්ම තවත් පුවතක් උපුටා ගන්නවා. යකඩ ටොන් මිලියන 90ක් ඇති 103ක ටයිටේනියම් පිරුණු හෙක්ටාර 65ක් පුරා විහිදුණු බුත්තල යපස් නිදිය දැන්වත් හාරන්නේ නැත්තේ ඇයි? අවුරුදු 25කට කලින් තමයි අවුරුදු 25ක් තිස්සේ මොනවත් පියවරක් අරගෙන නැහැ. 1995 අවුරුද්ද තමයි මේක පෙරදින විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාංශය මගින් මුලින්ම හොයාගෙන තියෙන්නේ. මේ යපස් නිදිය භූමි මට්ටමින් 150ක් විතර අඩි ප්‍රමාණයක් ගැඹුරට පැතිරලා තියෙනවා. මෙහි ඇති ද්‍රව්‍යවලින් 97.5ක් මැත යකඩ බවත් යපස් වලට අමතරව පැතිර පවතින අනෙක් ඛනිජ ද්‍රව්‍ය වන්නේ ටයිටේනියම් බවත් ඒ ප්‍රතිශතයක් විදිහට 3%කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් පරීක්ෂකයන් කියනවා. මේ පිළිබඳව එහෙම නැත්නම් මේ සම්පතෙන් ප්‍රයෝජන ගන්න කියන ටෙනිසන් සමරසේකර මහත්මයා කියනවා දැන් අවුරුදු 25ක් විතර යනවා මේක හොයාගෙන. තවත් ඒ කියපු කිසිම දෙයක් උනේ නැහැ. මේ සම්පතෙන් වැඩක් ගත්තේ නැහැ. තව ටිකකින් මේක පොළවට පස් වෙන්න කලින් මේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ සම්පත ගැන අවධානය යොමු කළා ප්‍රයෝජන ගන්න කියලා අද වාර්තා කරනවා. හොරක්ගොඩ කන්ද සහ වෙලං ආර කන්ද නමින් හඳුන්වන යපස් නිදිය තමයි මේ තියෙන්නේ. චාරූප එක වාර්තා කරනවා. 2020 අවුරුද්දෙත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ ගිහිල්ලා මේ පිළිබඳව නිරීක්ෂණයක් කරා කියලා කියනවා. හැබැයි තාම මොනවත් වෙලා නැහැ. මහාචාර්ය අතුල සේනාරත්න ඒ අවස්ථාවේත් ගිහිල්ලා මේ පිළිබඳව කිව්වා බුත්තල යපස් නිදිය දැන්වත් හාරන්නේ නැත්තේ ඇයි කියලා මේ වාර්තාවත් එක්ක ඔබටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට තවත් ප්‍රශ්න තියෙනවා. ඒ තමයි දුමින්ද හිරේවන්න මන්ත්‍රීවරයෙක් සමග කුමන්ත්‍රණ කළ විනිසුරුවරිය ගැන අධිකරණය නිහඬයි. ඇයි ඒ කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යසම් මහත්මයා ප්‍රශ්න කරනවා. ඉන්දියාව මෙහෙම වුණා නම් විනිසුරුවරියත් හිරගෙදර. සඳුනි ගමාරච්චි සහ අනුරාධා හේරත් තමයි මව්බිම් පුවත්පතට මේ පුවත වාර්තා කර සිටින්නේ. අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ මේ පුවත වාර්තා කරනවා. ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කරනවා ස්වාධීන අධිකරණ පද්ධතිය තුළ සිදුවිය නොහැකි ඇදහිය නොහැකි ක්‍රියාකාරකමක් තමයි මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙක්ව සිටි දුමින්ද සිල්වා මහත්මයාට එරෙහිව සිරදනුවම් ලබා නොදෙන්න මේ පාර්ලිමේන්තුවේම හිටපු මන්ත්‍රීවරයෙක් මහාධිකරණ හිටපු විනිශ්චයකාරවරයෙක් එක්ක කුමන්ත්‍රණය කරනවා. ඒක මුළු රටම දැක්කා. යුක්තිය රණ්ඩුවල හැටියට සලකන අධිකරණ විනිශ්චයකාරවරයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග අධිකරණය Taman ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයක් ගැන මෙහෙම සාකච්ඡා කරන්න පුළුවන්ද? මෙවැනි දේවල් බොමුතුරුණු ජටට අතුගාලා දාලා ඉදිරියට ගමන් කරනවා නම් අධිකරණ පද්ධතියේ පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන් කියලායි මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ. ඊළඟට ජාතික පුවත්පත් අතරේ වාර්තා වෙන ඛේදනීය පුවතක් මව්බිම පුවත්පතට ස්තුතිය පළ කරන්න ඕනේ. මේ පුවත වාර්තා කරන විලාසය නැත්නම් වාර්තා කරන විදියට ෆෝන් එකට ඇඩික්ට් වූ දරුවන් සිටින අම්මලා තාත්තලාට පාඩමක් කියලා මේ පුවත වාර්තා කරන්නේ. නැත්නම් මේ ඛේදදායී පුවත රහ කර එහෙම නැත්නම් ඒක ගැන කුතුහලය ඇති වෙන විදියට වාර්තා කරන වෙනුවට විසඳුම එක්ක එහෙම නැත්නම් මේකේ වෙන පැත්තක් අනාවරණ කරමින් වාර්තා කරනවා. මිහින්තලේ සුමේද කරුණාරත්න තමයි පුවත වාර්තා කරන්නේ. ෆෝන් එකට ඇඩික්ට් වූ ඇබ්බැහි වෙච්ච දරුවන් සිටින අම්මලා තාත්තලාට පාඩමක්. දිවිනසාගත් දරුවගේ වයස අවුරුදු 12යි. ආදරය නැතිව තනි වූ දරුවන්ගේ ඇබ්බැහියක් මේ තත්ත්වයට හේතු වෙනවා කියලා විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහත්මයා උපුටා දක්වමින් වාර්තා කරනවා. කියන්නේ මේ සිද්ධිය රස කරනවා වෙනුවට මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥවරු මේ වගේ සිද්ධි පාලනය කර ගැනීම සඳහා දෙන උපදෙස් වලට මුල් තැන දීලා මව්බිම් පුවත්පත මේ පොත වාර්තා කරන එකට අපි යලිත් ස්තුතිය පළ කරනවා. අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක 7 වන ශ්‍රේණියේ ඉගෙන ගන්න දක්ෂ ක්‍රීඩාවට දක්ෂ හපන් දරුවෙක්ලු මේ. හැබැයි අවසානයේදී ජංගම දුරකථන ක්‍රීඩාවන් වලට තදින් ඇබ්බැහි වෙලා ඉඳලා තිනවා. TikTok වලටත් යොමුව සිටිනවා. මව ජංගම දුරකථනය ලබාගත් නිසා ඒකට තරහ ගිහිල්ලා තමයි
ගෙදර කවුරුවත් නැති අවස්ථාවක මෙහෙම විපතක් කරගෙන තියෙන්නේ. රූමි රූබන් මහත්මයා කියනවා ගොඩක් වෙලාවට මව්පියන්ගේ ආදරය නැතිව ගෙදර තනි වෙලා ඉන්න දරුවන් තමයි මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙන්නේ. අපි ඒ දරුවෝ ගැන හොයලා බලනකොට තේරෙනවා විෂාදයේ කාන්සා වගේ රෝග තත්ත්වයන්ට තවත් දරුවන් හැසිරීම පාලනය කරගන්න නොහැකි තත්ත්වයන් එහෙම නැත්නම් අධික්‍රියාකාරී දරුවන් බවට පත් වෙලා තියෙනවා. ආයේ කතාව කියන්න වෙනවා. කාන්සාවෙන් රෝග තත්ත්වයන්ටද තවත් දරුවන් හැසිරීම පාලනය කරගත නොහැකි අධික්‍රියාකාරී දරුවන් බවටද මේ තත්ත්වය පත් වෙලා තියෙනවා. නිින්ද නොයෑම තරහ යාම වගේ තත්ත්වයන් මේ දරුවන් අතර පවතින්න පුළුවන්. මව්පියන් දරුවන්ගේ දුරකථනය උදුරා ගත්තොත් මේ අය තවත් ප්‍රකෝප වෙලා මව්පියන්ට පහර දෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මව්පියන් තමන්ගේ දරුවන්ට ආදරයෙන් සලකනවා නම් දරුවන් මෙවැනි දේවල්ට ඇබ්බැහි වීම ඉතාමත්ම අඩු වේවි. ආදරය නිසා ජංගම දුරකථනයක් කරන් දෙනවා විතරක් නෙවෙයි. දැන් ඒක තහනම් කරන්න බෑ. එකක් මේ තොරතුරු තාක්ෂණයගේ අවශ්‍යතාව සහ අනිත් පැත්තෙන් ගත්තාම කොවිඩ් නිසා ඔන්ලයින් පන්ති පවත්වන්න පටන් ගත්තා. හැබැයි මේකත් එක්කම දරුවෝ රෑ කීය වෙනකන් නැගිටලා ඉන්නවද මොනවද කරන්නේ කොච්චර වෙලාවක් ගේම් ගහනවද සමහරවිට මානසික අල්ලසක් විදිහට දරුවන්ට ෆෝන් එක ඔයාලට මෙච්චර වෙලාවක් දෙන්නම් ගේම් ගහන්න දෙන්නම් කියලා කියනවා. අපි හැම විටම කියන්නේ ලංකාවේ මේ ITC එක එහෙම නැත්නම් ICT එක ඊළඟට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ ගැටලු ගැන මේ සමාජ ගැටලු ගැන මීට වඩා අවධානය යොමු කරන එක වැදගත්. මොකද චීන වගේ රටවල් සතියකට අඩු කරලා තිබිච්ච කාල සීමාව එහෙම නැත්නම් දවස් සතියකට පැය එකමාරක කාල සීමාවක් දක්වා අඩු කරලා තියෙනවා දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩා කරන්න එහෙම ඔන්ලයින් ගේම්ස් සෙල්ලම් කරන්න තියෙන වෙලාවල්. ඒ වගේ තාක්ෂණික විසඳුම් වලට යන්න වෙනවා අපිට. එහෙම නැතුව මොකද දරුවන්ට හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වයස්වල නෙවෙයි ඉන්නේ. ආදම්ට ඒවට වැරදි ආදම් ඒවා වැරදගත් එකේ ආයේ මේ පොඩි දරුවෝ වර්ධින එක පොඩි දරුවන්ට වර්ධින එක අහන්න දෙයක් නෙවෙයිනේ. ඒ නිසා තාක්ෂණික ප්‍රවේශයකුත් අවශ්‍යයි සමාජ ප්‍රවේශයක් වගේම. රත්තරන් තවත් ගණන් උස්සයි. රත්තරන් වගේ දරුවෝ පැටව ගැන කිව්වන් පස්සේ පොතක් කියන්න ඕනේ. ලෝකේ රත්තරන් මිල වැඩි වෙලා තියෙනවා. අවුන්සයක මිල ඒ අනුව ගත්තාම ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 6799 විතර වැඩි වෙලා කියලා තමයි මව්බිම් පුවත්පත කියන්නේ. බීජකෙන් වීමි ඩොලරයේ හරහට කියලා වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පත. ඊළඟට ලංකාදීපයේ ඒ පුවත වාර්තා කළාට පස්සේ දැන් මේ තියෙන තත්ත්වයට එහෙම නැත්නම් අපිට ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදිකිරීමේදී එහෙම නැත්නම් සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවලදී යම් යම් හිඟ සීමාවන්ට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක තවත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්ද? මොකද රුසියාව යුක්‍රේනය අල්ලන්න ඔන්න මෙන්න කඩිනමින් පිට වෙන්න කියලා රටවල් කීපයකට නියෝග කරලා තියෙනවා. ඒ තමන්ගේ රටවල් වල ජනතාවට නියෝග කරලා තියෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අනුතරංග වෙලා තියෙනවා. රුසියාව යුක්‍රේනය අල්ලන්න ඔන්න මෙන්න කියලා. ඒ අතරේ රටවල් 12ක් යුක්‍රේනයේ ඉන්න තමන්ගේ වැසියන්ට ඉවත් වෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා. සහන වික්‍රමගේ අරුණට වාර්තා කරනවා. ඇමරිකා හමුදාව නිලධාරීන් ආපසු කැඳවනවා. නෙදර්ලන්ත ගුවන් ගමන් අත්හිටුවනවා. ඇමරිකා රුසියා ජනාධිපතිවරු පැයක දුරකථන සංවාදයක මේ විදිහේ කැස්සෙනවා නම් සැක කරන්න කියලා කියන්නේ. කැස්ස දිගටම එනවා නම් සැක කරන්න සමහරට වාහකෙක් වෙන්න පුළුවන්. හැබැයි එන්නතේ තුන්වන මාත්‍රාවත් ලබාගෙන තියෙනවා නම් ඔබ වාහකයෙක් නෙවෙයි. කැස්ස ආවට රෝග ලක්ෂණ තිබුණාට ආශ්‍රිතයෙක් වුණාට ඔබ වාහකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒ නිදහස තියෙනවා එන්නත් මාත්‍රා 3 ලබා ගත්තම. කැස්ස ආපුවම ඒක මතක් කළේ. ඊළඟට ඇමරිකාව එක්සත් රාජධානී ජර්මනිය ඕස්ට්‍රේලියාව ඉතාලිය ඊශ්‍රායලය නෙදර්ලන්තය ජපානය වගේ රටවල් තමන්ගේ රටවල් වල තමන්ගේ රටවැසියන්ට යුක්‍රේන වල ඉන්න උපදෙස් දීලා තියෙනවා ඉවත් වෙන්න කියලා. කොයි වෙලාවක හරි ඉතා ඉක්මනින් යුක්‍රේනය ආක්‍රමණය කරાવી රුසියාව කියන සැකයක් තියෙනවා. ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් අතර දුරකථන සාකච්ඡාවකුත් පැය 2ක් විතර තිබිලා තියෙනවා. හැබැයි ඒ සාකච්ඡාවත් කිසිදු තීරණයකින් තොරව එකඟත්වයකින් තොරව අවසන් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල. ඊළඟට අද පුරාවස්තු මංකොල්ලයක් ගැන අපි සඳහන් කළා නේ. නැත්නම් දකුණු ආසියාවේ වටිනාම පුරාවස්තු මංකොල්ල කැමරට ලක් වුණා කියලා. වැල්ලවාය කිතුල්කොටෙන් මෙගලිතික සුසාන පොකුරක් හමුණා කියලාත් අද පුවත්පත වාර්තා කරනවා. මෙගලිතික යුගයේ සුසාන භූමි සංකීර්ණයක් පිළිබඳ වාර්තා වෙනවා. ඒ අනුව ඒ කාලේ ඉඳලම ක්‍රමානුකූල ආදාහන එහෙම නැත්නම් සුසාන භූමි ක්‍රමයක් අපි ගාව තිබුණා කියලා මේ පිළිබඳ ගවේෂණ කරන රුවන් දිසානායක සඳහන් කරනවා. වැල්ලවායි GR ඉන්දිකයි වාර්තා කරන්නේ. මෙගලිතික යුගය කියලා කිව්වම අවුරුදු 2400ත් 4500ත් අතර එහා
ශිලා යුගය, ශිලා මෙගලිතික යුගය, පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන් තමන්ගේ මළගිය ඥාතීන්ට කෘතගුණ දැක්වීම සඳහා ඔවුන් ආදාහනය කරලා ඒ භස්මාවශේෂ මුට්ටිවල තැන්පත් කරලා ඒ මුට්ටි මේ සුසාන භූමිය වල තැන්පත් කළා කියලා තවදුරටත් සාක්ෂි වෙනවා. ලංකාවේ මීට කලින් සාක්ෂි හම්බෙලා තිබුණා. මේ තවත් අලුත් සාක්ෂියක්. ඊළඟට ලිපි ලේඛන අවුලකින් සුපිරි වාහන වෙන්දැසිය తాවකාලික නවතයි කියලා වාර්තා කරනවා. හැබැයි මේකේ ලිපි ලේඛන යාවත්කාලින කළාට පස්සේ නැවත ඒ සුපිරි වාහන වෙන්දේසිය කරනවා කියලා රේගුව උපුටා දක්වමින් අද වාර්තා කරනවා අරුණ පුවත්පත. මව්බිම් පුවත්පතට යනවා මහර්ගම සුරූපී නර්තන ශිල්පිනිය මරලා එල්ලුවද කියලා සැකයක් තියෙනවා කියලායි කීර්ති මෙන්ඩිස් කොළඹ ජයසිංහ පන්නිපිටියේ හෂාන් පුෂ්ක වාර්තා කරන්නේ. ව්‍යාපාරිකයෙක් තමයි මේ සුපිරි නිවාස සංකීර්ණයේ ගේ අරන් දීලා තියෙන්නේ මේ නර්තන ශිල්පිනියට. ඊළඟට ඒ පුද්ගලයා විවාහකයෙක් කියලා කියනවා. කොහොමත් ඒ පුද්ගලයාම තමයි රෝහලට මේ මියගිය කාන්තාව ගෙනිච්ච කියලා කියනවා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේවා කොළොන්නාවේ කුණු කඳු ගොඩ ගැහි කුණු මුතුරාජි වලට එපාලු ලක්ෂ 600ක පොල්ලක් තියලා තියෙනවලු කොළොන්නාව නගර සභාව. ඒ නිසා කොළොන්නාවේ කුණු කඳු ගොඩ ගැසෙයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කුණු ගැන කිව්වයින් පස්සේ දෙහිවල සත්තු වත්තේ තවත් කුණු කතාවක් කුණු වැඩක් සිද්ධ වෙන කියලා වාර්තා කරනවා. දෙහිවල සතුන් වත්තේ පෞද්ගලික පරිවිකුඩුවක් තියෙනවා. මේක කුණු වැඩක් කියලා තමයි කියන්න වෙන්නේ. අද ලංකාදීප පුවත්පත මේ පුවත වාර්තා කරනවා. වාර්තා කරන්නේ මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න. දේවල් ජාතික සත්වෝද්‍යානයේ සම්පත් අවභාවිත කරමින් ඒ කියන්නේ ඒක ඇතුලේ කූඩුවක් තියාගෙන විදුලිය සියලුම පහසුකම් සත්තුවත්තෙන් ගන්නේ. හැබැයි ඇති කරන පරවියෝ එළියට ගිහින් රුපියල් 500 ඉඳලා 15000 දක්වා මුදලකට විකුණනවා කියලා තමයි සඳහන් කර සිටින්නේ දෙහිවල සත්තුවත්තේ කතාව. නවක වදයට තිතතිමු කියන සිරස්සලෙන් අද ඉන්දික පොල්කොටුව පොලාගේ ලියවිල්ල ලියනවා. ඒ අනුව රාගම වෛද්‍ය පීඨයේ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳ සමාජ කතිකාවතක් ඇති වුණා. පහර දීමත් වලදී හැබැයි ඒකෙන් යට යන්න දෙන්න බෑ. නවක වදේ අමානුෂික බව කියලා ඉන්දික පොල්කොටුව ලියනවා. IPL වෙන්දේ සිදී වනිදුර කෝටි 29ක් ලැබුණා. චමිරට කෝටි 5.4ක් ලැබුණා කියලත් අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඊළඟට දෙවන තරගයේ සමවැයි සුපිරි පන්දුවාරෙන් ඕස්ට්‍රේලියාව ජයගනී. 2020 ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳවයි ඒ පුවත සිරස්සලෙන් වාර්තා කර සිටියේ. ඒ සිරස්සලයත් එක්කම මේ විසුරුණු පත්තර ටික අකුලගෙන කාටුන් බලන්න ලෑස්ති. දැනටමත් පරක්කුයි ඉක්මනින්ම කියන්නම්. අද ඉතින් වැඩිපුරම තියෙන්නේ වැලන්ටයින් කතා තමයි. 30 හිනාවැස බලන්නකෝ. මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා කියනවා එන්න සුදෝ නිල් පාට වෙලා සන්දානේ හදා අපි දිනමු බොලේ හා චන්දේ මලේ වැලේ වැල් නැතුව ඉන්න තිස්සලාට කියන්නේ මෙහෙම කියලා අද දිනමින ලංකාදීපයට 30 නිර්මාණය කරන්නේ. අංජන ඉන්ද්‍රජිත් අදිනවා ඊළඟ අනංග කාටුන් එක. වැලේ වැල් නැතුව ඉන්න අංජනලට එක පැත්තකින් මහින්දානන්ද අලුත්කම් නෑ මූුණු කීපයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා එක මල් දුන්නකින් අඳිනවා විදිනවා. අනෙක් පැත්තෙන් ගත්තම අනුර කුමාර මන්ත්‍රීතුමා තව පැත්තකින් විදිනවා. අංජනට පේන විදිය මල් දුන්නෙන් විදිනවා ඊළඟ ඡන්දය වෙනුවෙන් මල් දුන්නෙන් විදිනවා වැලේ වැල් නැතුව ඉන්න අංජනලට. හැබැයි මල්සරාගේ මල් දුන්නේ නියඟල මල් තිබුණා කියලා නම් අපි අහලා නැහැ. ඊළඟට වැලන්ටයින් කතාව එන්නේ අද පුවත්පතට අවන්ත අඳින කාටුන් එක. අවන්ත ආටිකල් අඳිනවා කාටුන් එකක්. ගස් කපනකොට අහක බලන් ඉන්න පොලිසිය ගස් පල්ලේ ඉඳලා පෙම්වතුන් ආදරය කරනකොට පෙම් කරනකොට මෙතෙක් වෙලා අහක බලාගෙන හිටපු පොලිසිය ඕන්න බැටම් පොල්ලක් අරගෙන එනවා එලවගෙන. සමහරට ඉතින් ගස් කපන්නේ ගස් යට කොල්ල කෙල්ල පෙම් කරන නිසා වෙන්නේ නැති. ඒක බලක්ව ගන්න වෙන්නේ නැති කියලාත් හිතෙනවා. අවන්ත අඳින කාටුන් එක දිහා බැලුවම. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක බලාපන් වයිෆ්ට shopping යන්න විදියක් නැතුව කනේ ඇඟිල්ලක් ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ. කනක් ඇහිලා ඉන්න නැහැ. ඒ මොකද සර් ළඟම ඥාතීන් විසින් වාහන ඇතුළු දීපල අභිභාවිතාව කරනවද කියලා හොයන්න බුද්ධිංශ දාලු. අංජනක කාටුන් එක ආණ්ඩුවේ රැළියට විපක්ෂයනුත් රැළියක් තියන්න යනවලු. අපිට අඩු වෙලා තිබුණේ දේශපාලන රැළි විතරයි. ඊළඟට ඕකයි තත්වෙන්න අපි නිම කරමු. අනුරාධ හිරිපිටිය නිර්මාණය කරන්නේ රෝහල් සේවාව සමගින් විදුලි බලේ අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කළේ කැමති මිනිස්සුත් වෘත්තීය සටන් හැලේ ඒවට ආණ්ඩුවටත් ඇත රියල් මොලේ කොමාරි කමන්නේ කැමති මිනිස්සුත් වෘත්තීය සටන් හැලේ හේතු නැතුව කරන ඒවට හැලෙනවට මිනිස්සු කැමති. පරිස්සමෙන් ඉන්න එන්නත විද ගන්න ආයුබෝවන්.